right. එතකොට අපි අද ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ එස් මහින්ද හාමුදුරුවන්ගේ මේ දරුණැලවිල්ල කියන පද්‍ය පන්තියට අදාළ මේ බෝඩ් එකේ තියෙන ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? ළමා කවියකට උචිත ආකෘතියක් භාවිත කරමින් ළමා මනසට පෞරුෂ වර්ධනය ඇති වැදගත්කම සහ ස්වදේශාලය ඇති කර ගැනීමේ වැදගත්කම සංජානනය කිරීමට එස් මහින්ද හිමි සමත් වී ඇත. නිදසුන් දෙමින් මෙම කියමන විමසන්න. අපි ලියන්න පටන් ගමු මෙන්න මෙහෙම. කොළඹ යුගයේ ප්‍රථම කවි පරපුර නියෝජනය කළ කොළඹ යුගයේ ප්‍රථම කවි පරපුර නියෝජනය කළ කොළඹ යුගයේ ප්‍රථම කවි පරපුර නියෝජනය කළ කවියෙකු ලෙස එස් මහින්ද හිමි හැඳින්වීම සහේතුකය. එස් මහින්ද හිමි හැඳින්වීම සහේතුකය. එස් මහින්ද හිමි හැඳින්වීම සහේතුකයි. මේ වචනේ දැන් දැනගෙන ඉන්න ඕනි. සහේතුකයි කියන්නේ මොකද්ද? ස හේතුකයිනේ. හේතු සහගතයි කියන අදහස. සහේතුකය උන්වහන්සේ ස්වකීය දේශයට ඇති ආදරයේ වටිනාකම 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 කමා නිදහස දිනා ගැනීමේ වැදගත්කම නිදහස දිනා ගැනීමේ වැදගත්කම නිදහස දිනා ගැනීමේ වැදගත්කම නිදහස දිනා ගැනීමේ වැදගත්කම ජාත්‍යාලය ඒක මම ලියලා පෙන්නන්නම්. ජාත්‍යාලය ජාතියට තියාලය ජාත්‍යාලය ආදී ප්‍රස්තුත කියලා කියන්නේ තේමා කියන ඒවානේ. ජාත්‍යාලය ආදී ප්‍රස්තුත ස්වකීය නිර්මාණයන් සඳහා භාවිත කළහ. ස්වකීය නිර්මාණයන් සඳහා භාවිත කළහ. ඇයි දැන් අපි භාවිත කළහ කියලා දැන් භාෂාව කැලිත් මේ කතා කරන්න බෑ නේද? ඒ කියන්නේ ਵਿਚාරයක් ලියනකොට අපි හරි විදිහට උක්තාක්‍යත ගලපන්න බෑ නැත්තම් ලකුණු කපනවනේ. ඒ නිසානේ අර මේ අපි ගිය මාසේ කළේ මේ විශේෂ වාක්‍ය රීති කියලා එහෙම පාඩමක් වාක්‍ය රීති 29ක් සාකච්ඡා කරානේ. එතකොට ඇයි මේ කලහ කියලා බහුවචනෙන් ආඛ්‍යාති තිබ්බේ? අපේ උක්තේ උනේ වහන්සේ. දෑපා වහන්සේ කියන්නේ ගෞරවාර්ථ ප්‍රත්‍ය. ගෞරවාර්ථ ප්‍රත්‍යක් උක්තේ විදිහට આવොත් එහෙම ආඛ්‍යාති තියන්න ඕනේ මොන වචනෙන්ද? බහුවචනෙන්. ඒන් තමයි අපි කලහ කියලා පාවිච්චි කරේ. භාවිත කළහ. එස් මහින්ද හිමියන්ගේ දරුණැලවිල්ල හෙවත් 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 ජාතික තොටිල්ල
එස් මහින්ද හිමියන්ගේ දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල. දැන් මිනිත්තුවක් ඉවසන්න. ඕගොල්ලෝ මෙන්න මේක මතක තියාගන්න. හොඳේ. මේක තමයි නිවැරදි ලේඛන රීති. දැන් අපි පාවිච්චි කරනවා නේද සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම යුගල උඩුකොම ජාතික තොටිල්ල කියලා දානකොට ඔන්න ඔහොම තමයි ලියන්නේ. හරිද? යුගල උඩුකොම දාලා මෙන්න මෙහෙම වහනවා. මතක තියාගන්න ඔය යුගල උඩුකොම සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ඕකට නෙවෙයි. හරිද? යුගල උඩුකොම අපි පාවිච්චි කරන්නේ දෙබසක් හරි කාගේ හරි උපුටනයක් හරි කාගේ හරි ප්‍රකාශයක් හරි දක්වනවා නම් විතරයි. එතකොට මේ වගේ පොතක නිර්මාණයක් පොතක නමක් එහෙම නැත්නම් චිත්‍රපටයක නමක් හරි මොනවා හරි එහෙම දානවා නම් අපි පාවිච්චි කරන්නේ තනි උඩුකොමාවක්. ආන් එක මතක තියාගන්න. ජාතික තොටිල්ල. ලිව්වා මේ පැත්තෙන් තනි උඩුකොමාවක් දාලා මතක කරගන්න. පොත් හැම කියවනකොට පත්තර කියනකොට මේක ඔයගොල්ලෝ දැකන. හරි එහෙම දාලායි ලියන්න ඕන. මම හිතන නයන පරක් වෙලා ජොයින්ලා තින්නේ. ඔව් අපි ආරම්භයේ තමයි ලියාගෙන යන්නේ නයන. ඔයා මම හිතන්නේ රූල් 3ක් විතර ඉඩ තියන්නකෝ. ඉඩ තියලා ලියාගෙන යන්න. හරි. ඊළඟට අපි ඔව් එස් මහින්ද හිමියන්ගේ දරුණැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල යනු ජාතික තොටිල්ල යනු ජාතික තොටිල්ල යනු ජාතික තොටිල්ල යනු දීර්ඝ කාව්‍යාවලියක් දීර්ඝ කාව්‍යාවලියක් නයන ඊට වැඩි කියලා කියනවා. මම හිතලානේ කියන්නේ මේ වෙලාවේ උත්තරේ. ඒ හින්දා මට මතක නැහැ කොයි ප්‍රමාණයක් ලිව්වද කියලා. රූල් 6ක් විතර ඉඳ තියන්න නයන. ඉඳ තියලා ලියන්න. ඒත් වැඩිද? රූල් 10ක් විතර ඉඳ තියන්න ඕනලු. ඒ කියන්නේ මම සෑහෙන ප්‍රමාණයක් දීලා තියෙනවා නේ. රූල් 6ක් 7ක් 8ක් කියන ප්‍රමාණයක ඉඳ තියාගන්න ඔයාට කැමති ඔයාගේ අකුරු වල සයිස් එක බලලා සාමාන්‍ය සයිස් අකුරු වලින් ලිව්වොත් එහෙම රූල් 10ක් විතර දීලා තියෙනවා. ඔව් 10ක් විතර දීලා තියෙනවා. සමහරවට 16ක් ගිහිල්ලා තියෙනවා. සමහරවට 7ක් ගිහිල්ලා තියෙනවා. සමහරවට 8ක් ගිහිල්ලා තියෙනවා. 15ක් ගිහිල්ලා තියෙනවා. මෙහෙම කරන්නේ. නයනගේ අකුරු වල හැටියට සාමාන්‍යයෙන් රූල් 8ක් විතර ඉඳ තියන්නකෝ. රූල් 8ක් විතර ඉඳ තියන්න. හරි අපි ලියමු. දීර්ඝ කාව්‍යාවලියකින් සමන්විතය. දීර්ඝ කාව්‍යාවලියකින් සමන්විතය. දීර්ඝ කාව්‍යාවලියකින් සමන්විතය. මෙම කාව්‍යයේ ඉලක්කගත පාඨකයා වන්නේ දැන් ඔන්න ඔය පොයින්ට්ස් දාන්න ඕනි. හොඳේ. ඒ කියන්නේ එහෙම තමයි ਵਿਚාරයක් ලියන්න. දැන් ඒ වගේ දේවල් දාන්න බය වෙන්න එපා. එතකොට තමයි ලකුණු දෙන්නේ මේ. ඉලක්කගත පාඨකයා. නැත්නම් ඉලක්කගත ප්‍රේක්ෂකයා. මෙම නිර්මාණයේ ඉලක්කගත ප්‍රේක්ෂකයා. දැන් කවියෙක් නිර්මාණයක් කරනකොට ඒකේ ඉලක්කගත ප්‍රේක්ෂකයෙක් ඉන්නවනේ. අපි තනි කෙනෙක්ට සම දැන් පෙම්වතෙක් පෙම්වතියකට කවියක් ලියන්න බුල. එතකොට ඒකේ ඉලක්කගත ප්‍රේක්ෂක වෙන්නේ පෙම්වතිය. එහෙම නැත්නම් අපි හිතමුකෝ දැන් ඔය දේශපාලනික වශයෙන් ඔය සින්දුවෙම බිහි වෙනවනේ. එතකොට ඒකේ ඉලක්කගත ප්‍රේක්ෂකයා වෙන්නේ පුරවැසියා නැත්නම් රටවැසියා නැත්නම් මහජනතාව. ඒ වගේ එස් මහින්ද හාමුදුරුවන්ගේ මේ ජාතික තොටිල්ල නැත්නම් දරුණැලවිල්ල කියන පද්‍ය පන්තියේ ඉලක්කගත ප්‍රේක්ෂකයා වෙන්නේ ළමයි. හැබැයි යටිබිම්ගත ප්‍රේක්ෂකයෙක් ඉන්නවා වැඩිහිටියෝ. ළමයින්ට කියන මුවාවෙන් වැඩිහිටියන්ට තමයි මේක කියලා තියෙන්නේ. මං අර කිව්වේ මේක නිකන් හරියට මේ ඔය ෆිල්ම් එකක් ආවා සරෝජා කියලා ෆිල්ම් එකක්. ඒ සරෝජා කියන ෆිල්ම් එක තාම දුවන්නේ ලංකාවේ මේ ළමා චිත්‍රපටයක් කියලා. හැබැයි මගේ දෘෂ්ටිය අනුව සරෝජා කියලා කියන්නේ ළමා චිත්‍රපටයක් නෙවෙයි. ළමා චිත්‍රපටයක් මුවාවෙන් වැඩිහිටියන්ට ගහපු චිත්‍රපටයක්. හේතුව ඒකේ ළමයෙක් හිටපු පළියට ළමයි දෙන්නෙක් හිටපු පළියට LTT පවුලක ළමයෙකුයි සිංහල පවුලක ළමයෙකුයි හිටපු පළියට ඒක ළමා චිත්‍රපටයක් වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ උතුරේ ජනවාර්ගික අරගලය සහ ත්‍රස්තවාදය ගැන. උතුරේ ජනවාර්ගික අරගලය සහ ත්‍රස්තවාදය ගැන වැඩිහිටියන්ටවත් තේරෙන්නේ නැතුව කොහොමද ළමයින්ට තේරෙන්නේ? ඒ නිසා ළමා චිත්‍රපටයක මුවාවෙන් පණිවිඩය දෙන්නේ කාටද? වැඩිහිටියන්ට. ආන් ඒ වගේ.
ඉලක්කගත ප්‍රේක්ෂකයා වන්නේ ඉලක්කගත ප්‍රේක්ෂකයා වන්නේ ළමා ප්‍රජාවයි. ළමා ප්‍රජාවයි. ඉලක්කගත ප්‍රේක්ෂකයා වන්නේ ළමා ප්‍රජාවයි. ළමා ප්‍රජාවයි. ඉලක්කගත ප්‍රේක්ෂකයා වන්නේ ළමා ප්‍රජාවයි. ළමා ප්‍රජාවයි. ළමා ප්‍රජාවයි. එම ළමා මනසට සුසැදි අයුරින් එම ළමා මනසට සුසැදි එම ළමා මනසට සුසැදි අයුරින් 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 සුදේශ් කියන ප්‍රේක්ෂකයා ගොම කැතයි කියලා. ඒ සුදේශ් අපිට ඇහිලා තියෙන නිතරම මොකද්ද මේ ඔය මියුසිකල් ෂෝස් වලම කියන ප්‍රේක්ෂකයා කියන අදහසනේ. හැබැයි සාහිත්‍යයේදී ප්‍රේක්ෂකයා කියන වචනය අත්‍යවශ්‍ය වචනයක්. ඒක මතක තියාගන්න. සාහිත්‍යයේදී ප්‍රේක්ෂකයා කියලා කියන්නේ අත්‍යවශ්‍යම වචනයක්. ඒක නැතුව ඇත්තටම සාහිත්‍ය විචාර ලියන්නත් අපිට බෑ. ප්‍රේක්ෂකයා, සහෘදයා, පාඨකාගාරය ඔය වගේ වචන තියෙන්න ඕනේ. ඒ අර ප්‍රේක්ෂකයා කියන වචනේ අපිට අවුල් වගේ දැනෙන්නේ අර අපිට ඇහිලා තියෙන්නේ නිතරම මොකක් වගේද? අර මියුසිකල් ෂෝස් වලින් ප්‍රේක්ෂක ජනතාව ප්‍රේක්ෂකයා කියන අදහස. හැබැයි ඒක නෙවෙයි. හරි හොඳයි සුදේශී එහෙම අපේක හොඳයි. රවින්දුර ඒසයින් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා. මීටින් එකෙන් ඉබේ අයින් වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් මටයි කෙනෙක් මට ඔයාව මේ මීටින් එකට ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒසයින් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා. මම දැනට ඔයාව ලෝවර් හෑන්ඩ් දාන්න. මේ ඒසයින් ඔප්ෂන් එක පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් එහෙම අවුලක්. හරි. ළමා මනසට සුසැදි අයුරින් මොකද මං කිව්වේ මට වාක්‍ය මතක නැහැ. chat එකට දාන්න කවුරු ටග් ගාලා වාක්‍ය මොකද්ද කියලා. ෆෝන් බලාගෙන කොළ බලාගෙන නෙවෙයි මං කියන්නේ. ඒ වෙලේ හිතලා. chat එකට දාන්න ටග් ගාලා. ළමා මනසට සුසැදි අයුරින්. නෑ මුට මුලින් ඉඳන් ඕනි වාක්‍ය. ඒ කියන්නේ මුල වාක්‍ය මුලින් ඉඳන් කියනවා ටග් ගාලා. හරි. එම ළමා මනසට සුසැදි අයුරින් කාව්‍ය ආකෘතියක් භාවිත කිරීමට එම ළමා මනසට සුසැදි අයුරින් කාව්‍ය ආකෘතියක් භාවිත කිරීමට එස් මහින්ද හිමි සමත් වූ අතර 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 මෙකී නිර්මාණයේ මෙකී නිර්මාණයේ මෙකී නිර්මාණයේ මෙකී නිර්මාණයේ මෙකී නිර්මාණයේ අකිඳු බෝඩ් එකේ ලියවෙනවා කොල්ලෝ මෙම නිර්මාණයේ කාව්‍ය ආකෘතියක් භාවිත කළ අතර මෙම නිර්මාණයේ සරල අර්ථය වන්නේ 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 සිය රටට සිය රටට සිය රටට සිය රටට සිය රටට සිය රටට
108ට ණය නැති 108ට ණය නැති 108ට ණය නැති උතුම් මිනිසෙකු ලෙස 108ට ණය නැති උතුම් මිනිසෙකු ලෙස උතුම් මිනිසෙකු ලෙස උතුම් මිනිසෙකු ලෙස උතුම් මිනිසෙකු ලෙස මිය යාම තම යුතුයකම බව 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 අකින්දු කියලා කෙනෙක් මම හිතන්නේ බෝඩ් එකේ ලියමින් නිකන් විහිළුවක් වෙන්න උත්සාහ කරමින් ඉන්නවා. මම හිතන්නේ අකින්දු එක දවසකුත් මගෙන් හොඳටම දොස් අහලා තමයි පන්තියෙන් අයින් වුණේ. අදත් එහෙම ආමන්ත්‍රණය කරගන්න අවශ්‍යයි නම් දිගටම වැඩේ කරන්න. මම පොඩ්ඩක් දැන් බලාගෙන හිටියේ මීටින් එකෙන් අයින් නොකර වැඩේ නතර කරයිද කියලා. එහෙම නතර කරන පාටකුත් නැහැ. ඉතින් ඒ නිසා මට සිද්ධ වෙනවා අකින්දු ඔයාව මීටින් එකෙන් අයින් කරන්න. හරි. අපි ලියන් යන්කෝ. මේ යුතුය බව යුතුයකම දැක්වීමයි. යුතුයකම දැක්වීමයි. යුතුයකම දැක්වීමයි. යුතුයකම දැක්වීමයි. හරි. යුතුයකම ලෙස දැක්වීමයි. ඊළඟට ජාතිකාභිමානය ඔද වැඩෙන අයුරින් ජාතිකාභිමානය ඔද වැඩුණු අයුරින් ජාතිකාභිමානය ඔද වැඩුණු අයුරින් ජාතිකාභිමානය ඔද වැඩුණු අයුරින් ජාතිකාභිමානය ඔද වැඩුණු අයුරින් ඔද වැඩුණු අයුරින් ළමා කවියට ගැළපෙන ලෙස ළමා කවියට ගැළපෙන ලෙස ළමා කවියට ගැළපෙන ලෙස හරි ළමයි බෙහෙත් දුන්නා මම එයාට බෙහෙත් දුන්නා ඔද වැඩෙන අයුරින් කවි ලිවීමට එස් මහින්ද හිමි සමත් වී ඇත. එස් මහින්ද හිමි සමත් වී ඇත. ළමයි බයිනවා ඒ ළමයට හොෝගා. මොනා කරන්න ළමයි පූර්ව ළමාවිය සංවර්ධනයේ නොවුනුවයි ඉන්නවා. මොන්ටිසෝරි යවන්න ඕනේ ආයි පාර ඒකයි වැඩි. මේ කවි ලිවීමට එස් මහින්ද හිමි සමත් වී ඇත. එස් මහින්ද හිමි සමත් වී ඇත. ඒ බව විමසීම ඒ බව විමසීම ඒ බව විමසීම ඒ බව විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. ඒ බව විමසීම
මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. ඒ බව විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. ඒ බව විමසීම මෙම විචාරාත්මක පිළිතුරෙහි අරමුණයි. හරි right. දැන් ඔන්න අපි ලිව්වා මොකද්ද? එස් මහින්ද හිමි කියලා කියන්නේ කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරේ ඉන්න කවියෙක්. ඊළඟට එස් මහින්ද හිමි කියන්නේ කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුරේ ඉන්න කවියෙක්. එතකොට එස් මහින්ද හිමි තමන්ගේ නිර්මාණ වලට පාවිච්චි කරේ මොනවද? ජාත්‍යාලය වර්ධනය කර ගැනීම, නිදහසට ඇති ආසාව, ජාතියට තියෙන ආදරය, මෙන්න මේ වගේ දේවල්. ඊට පස්සේ අපි කිව්වා මේ ළමා මනසට සුසැදි විදිහට තමයි එස් මහින්ද හාමුදුරුවෝ කවි ලියලා තියෙන්නේ. එතකොට ළමා කවි ආකෘතියෙන් තමයි එස් මහින්ද හාමුදුරුවෝ මේ නිර්මාණ ටික කරලා තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ අපි කිව්වා මොකද්ද? ඒ බව විමසීම තමයි මේ විචාරාත්මක පිළිතුරේ ආරමුණ. හරි. අපි ලියමු මෙන්න මෙහෙම. දැන් උන පළවෙනි කවියට අදාළ විවරණේ තමයි ලියන්න පටන් ගන්නෙ. ආරම්භක ඡේදය නැත්තම් ප්‍රවේශ ඡේදය කියන එක දැන් අපි ලියලා ඉවරයි. දැන් පටන් ගන්නෙ සන්දර්භය කියන ඡේදය. ඒ කියන්නේ මැද කොටස. හරි. අපි ලියමු. ලියන්න. බුදුන්ගේ සිරිපා පතුල සිඹිමින් බුදුන්ගේ සිරිපා පහස ලැබමින් කියලා දාන්න. බුදුන්ගේ සිරිපා පහස ලැබමින් මම මේ කල්පනා කරේ අපේ පන්ති ළමයි මාර දේවල් වෙන්නේ නේද? වෙන ගුරුවරු වෙනවා ඇවිල්ලා අපෙන් බැනුම් අහනවා මාර දේවල් ඉන්නේ. මම හිතන්නේ ගොඩක වෙලා එක සිංහල පන්තියකවත් මෙච්චර මේ වගේ දේවල් වෙන්නේ නැතුව ඇති. හේතුව ඒ තරම් ඉල්ලුම ළමයි පන්තියට මොනවා කරන්නද ඉතින් නේද? වෙන ගුරුවරු අරගෙන අපිට උගන්වන්න බෑනේ අප්පා. නේද? මොකද තමයි. බුදුන්ගේ සිරිපාපතුලෙහි පහස ලැබමින් හමාගෙන එන සුළඟ දරුවාට සුව නින්දකට මඟ පාදයි. අරෝෂි කියලා තිනවා මේ අනිත් ඒවාට ළමයි නෑනේ සර් කියලා. වෙන්න පුළුවන්. සුළඟ දරුවාට නිදා ගැනීමට මඟ පාදයි. දරුවාට සුව නින්දකට මඟ පාදයි. දරුවාට සුව නින්දකට මඟ පාදයි. සුව නින්දකට මඟ පාදයි. සුව නින්දකට මඟ පාදයි. එම දරුවාට පහස විඳින්නට ලැබෙන සුළඟේ ඇති පූජනීයත්වය. එම දරුවාට පහස විඳින්නට ලැබෙන සුළඟේ ඇති පූජනීයත්වය. එම දරුවාට පහස ලබන්නට ලැබෙන සුළඟේ පූජනීයත්වය පෙන්වීම. එස් මහින්ද හිමිගේ අභිලාෂය වී ඇත. අභිලාෂය කියලා කියන්නේ බලාපොරොත්තුම තමයි. අභිලාෂය වී ඇත සිතෙහි අදහස. ඒක. අභිලාෂය වී ඇත. දැන් මම කිව්වා නේද එස් මහින්ද හාමුදුරුවන්ගේ මේ ජාතික තොටිල්ලේ තියෙන පළවෙනි කවිය මුනි සිරිපා සෙවිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදයන්නේ කිව්වහම
මම එදා පාඩම උගන්නනකොටම කිව්වා දැන් 11 ශ්‍රේණියේ දරුවෝත් එදා හිටියා. ඒ හින්දා ඒගොල්ලන්ටත් මතක ඇති. මේ උගන්නනකොටම මම කිව්වා මට පටස් ගාලා මතක් වෙන්නේ මොකද්ද? සරලිහිණි සංදේශයේ තියෙන කවියක්. සරලිහිණි සංදේශයේ තියෙනවනේ මේ සුරරද සමන් සමගින් සුරංගන එවර පැහැනද මදාරා පරසතු මල් තඹර කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර සුරරද සමන් සමගින් සුරංගන එවර පැහැනද මදාරා පරසතු මල් තඹර කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර. එතකොට මම කිව්වා මේ මම ඇත්තටම සංදේශ කාව්‍යවල තියෙන සංදේශ කාව්‍යවල තියෙන කවි වලින් ආසම කවියක් තමයි ඒක. ඒක ඉස්මහින්ද හාමුදුරුවන්ගේ ටච් එකේ තිබිලා තියෙනවා. ඇයි? ඉස්මහින්ද හාමුදුරුවොත් මුලින්ම ගේන්නේ මොකද්ද? සිරිපාද. ඉතින් දළදා මාලිගාව ගේන්න තිබ්බා. නැත්නම් කතරගම දේවාලය ගේන්න තිබ්බා. නැත්නම් සත්නපුරේ සබරගම මහ සමන් දේවාලය ගේන්න තිබ්බා. නෑ. ඒ අතුරින් ලංකාවේ සිද්ධාස්ථාන අතුරින් මේ සමන්තකූට පර්වතය මම එදා සමන් දෙවියන්ගේ දේව කතාව එහෙම කියලා දීලා තියෙන්නේ හොඳේ. එතකොට මේ සමන්තකූට පර්වතයේ මේ ශ්‍රීපාදේ කියන එක ඊට වඩා උසස් මුදුන් මල්කඩ වගේ තියෙන්නේ. එතකොට මේ සමන්තකූටය ආශ්‍රිතව තියෙන පොඩි සංස්කෘතික කාරණා ටිකක් අපි ඉරසේවේ බලන්න යනවා. හරි ඊට පස්සේ අපි ගිහිල්ලා මෙහෙම අපේ ඔළුව මෙහෙම සිරිපතුලේ ගහනවා. ඒ වගේ සංස්කෘතික කාරණා ටිකක් තියෙනවා. හරිද? එතකොට ඒ සංස්කෘතික කාරණා ටික ආශ්‍රය කර ගනිමින් තමයි ඉස්මහින්ද හාමුදුරුවෝ මේක ලියලා තියෙන්නේ. ඒ නිසා අපි ලියමු මෙන්න මෙහෙම පොඩි කෑල්ලක්. වැඩි ලකුණක් ගන්න. පොඩි කෑල්ලක් ලියමු. මේ ජාතික තොටිල්ලෙහි පළමු කවිය කියවීමේදී ජාතික තොටිල්ලේ පළමු කවිය කියවීමේදී ජාතික තොටිල්ලේ පළමු කවිය කියවීමේදී පළමු කවිය කියවීමේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැලලිහිණි සංදේශයේ ඇති කවියක්ද සිහි ගන්වයි. දැන් අලියනුක ඉස්සලා මම කියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැලලිහිණි සංදේශයේ ඇති කවියක්ද සිහි ගන්වයි. කවියක්ද සිහි ගන්වයි. කවියක්ද සිහි ගන්වයි. කවියක්ද සිහි ගන්වයි. ඒ අනුව පෙනී යන්නේ ඒ අනුව පෙනී යන්නේ ඒ අනුව පෙනී යන්නේ ඒ අනුව පෙනී යන්නේ එස් මහින්ද හිමි සතුව එස් මහින්ද හිමි සතුව සම්භාව්‍ය පද්‍ය සිංහලය පිළිබඳ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය කියලා ගන්න. සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය පිළිබඳ 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 සප්‍රමාණ සප්‍රමාණ ඥානයක් තිබූ බවයි. සප්‍රමාණ ඥානයක් තිබූ බවයි. මගේ මේ අකුර ගැන හිතන්න එපා මම මේ මවුස් එකේ ලියන්නේ. සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය පිළිබඳ සප්‍රමාණ ඥානයක් තිබූ බවයි. ඥානයක් තිබූ බවයි. සම්භාව්‍ය කියන්නේ පැරණි. පැරණි පද්‍යනේ. සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය පිළිබඳ සප්‍රමාණ ප්‍රමාණවත් ඥානයක් තිබ්බා. දැන් ඔහොම ලිව්වහම තියෙන වෙනස මම ඒකයි කියන්නේ විචාර පන්තියක තියෙන ප්‍රයෝජනේ. ඔය වගේ ඒවා අපිට අහුවෙන්නේ විචාර ලියනකොටනේ. ඒක තමයි මෙහෙම වෙනම විචාර පන්තියක් මම මගේ පාඨමාලාව ඇතුළට දාලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන උපරිම ප්‍රයෝජන ඕගොල්ලෝ ගන්නවා කියලා මම දන්නවා. එතකොට දැන් මේ වගේ කෑල්ලක් ලිව්වහම මොකද්ද තියෙන ප්‍රයෝජනේ? විභාගයේදී ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ලියන උත්තර බලන කෙනාට තේරෙන්න ගන්නවා.
මේ ළමයා උත්තරේ ලියලා තියෙන මේ මුනිසිරිපාසි විමින්නේ කියන පාඩම ඇතුළට කොටු වෙලා නෙවෙයි මේ ළමයා මේක ලියනකොට මේ ළමයාට මතක් වෙලා තියෙනවා සැලලිහිණි සංදේශයේ කවියකුත්. ඒ කියන්නේ මේ ළමයා හොඳ පතපොත කියන ළමෙක්. ඇත්තට මෙහෙම නෑ. හරිද? ඇත්තට මෙහෙම නෑනේ. ඒ වුණාට ඒ උත්තරේ බලන කෙනාට තේරෙනවා ඒක. පොඩි වෙන එකක් මේ ළමයාට දෙන පොඩි වෙන ටච් එකක් මේ ළමයාට දෙන පොඩි වෙන ලකුණක් දෙන්න ඕනි කියලා දෙනවා. සහ මම දන්නවා සාමාන්‍යයෙන් පේපර් මාකින් පැනල් එකේ ඔය වගේ උත්තරයක් අවුනාම මේගොල්ලෝ සාකච්ඡා කරනවා. මොකද ළමයි වැඩි සාහිත්‍ය පිළිතුරු හරියට ලියන්නේ නැහැනේ ප්‍රමාණවත් විදිහට. ඔය වගේ උත්තරයක් අවුනාම මුළු පැනල් එකේම යනවා උත්තරේ. ගිහිල්ලා ඒගොල්ලොත් කතා වෙලා ඕගොල්ලන් කොහොම හරි පාස් කරවන්න තමයි try කරන්නේ. අපි හිතමුකෝ සාහිත්‍ය පේපර් එකට කොච්චර ලකුණු තිබිලත් ඕගලන්ට භාෂා පේපර් එකකින් වැඩේ ගොඩ දාගන්න බැරි වුණා කියලා. එතකොට ඒගොල්ලෝ පොඩි chance එකක් දෙනවා. මේ ළමයා මෙච්චර හොඳට ලියලා තියෙන හින්දා අපි පොඩි chance එකක් දෙමු කියලා භාෂාව එකේ මොනවා හරි සාමාන්‍ය වරදක් තියෙනවා නම් එහෙම ඒගොල්ලෝ try කරනවා මේ කොහොම හරි ඒක විසඳගන්න. ඉතින් මේ එහෙමයි. right. අපි ලියමු. දැන් ඕගොල්ලෝ මං අර ඉස්සෙල්ලා බෝඩ් එකේ දාපු විදිහට පොඩ්ඩක් මේ මං අර ඉස්සෙල්ලා බෝඩ් එකේ දාපු මෙන්න මේ විදිහට මේ පළවෙනි කවිය ලියලා හිස් තැන් තුනක් තියාගන්න. පළවෙනි කවිය ලියලා මුනිසිරිපාසි බිමින්නේ. ඒක ලියලා හිස් පේලි තුනක් තියාගන්න. හිස් පේලි තුනක් තියාගන්න. හිස් පේල තුනක් තියාගන්න. හරි. අපි යන් දෙවෙනි උදාහරණයට අපේ. ලෙමු. දෙවෙනි උදාහරණ. එස් මහින්ද හිමි එස් මහින්ද හිමි එස් මහින්ද හිමි එස් මහින්ද හිමි ස්වකීය පද්‍ය ආඛ්‍යානයෙන් ස්වකීය පද්‍ය ආඛ්‍යානයෙන් ස්වකීය පද්‍ය ආඛ්‍යානයෙන් ආඛ්‍යාතයෙන් එහෙම නෙවෙයි හරියට ලියන්න ඕනේ මේ වචනේ ආඛ්‍යානයෙන් ස්වකීය පද්‍ය ආඛ්‍යානයෙන් ස්වකීය පද්‍ය ආඛ්‍යානයෙන් පෙන්වන මීළඟ පුරුෂාර්ථය වනුයේ බලන්න අලුත් වචනයක් පුරුෂාර්ථය කියලා කියන්නේ පෞරුෂීය ලක්ෂණය කියන එක. පුරුෂාර්ථය වන්නේ නිදහස පිළිබඳ සාධනීය ආකල්ප ඇති කර ගැනීමයි. නිදහස පිළිබඳ සාධනීය ආකල්ප ඇති කර ගැනීමයි. සාධනීය ආකල්ප ඇති කර ගැනීමයි. මේ මම අද Facebook එකේ ඉන්නකොට දැක්කා මේ ඔය සිටි හිට් කියලා මම හිතන්නේ channel එකක් තියෙනවා satellite channel එකක්. කොහොම හරි Facebook එකේ තියෙනවා එහෙම මේ ඒගොල්ලගේ page එකක්. ඒකේ මම දැක්ක පොඩි නිකන් මේ පොඩි rush එකක් දාලා තියෙනවා මේ කතාවක. ඒ කතාව මට මතක විදිහට ජාතක රූපායනිය හෝ ITN එකේ කතාවක්. මහතලා හටන කතාවේ නම.
හැබැයි YouTube එකේ ඒ කතාවේ එපිසෝඩ් ටික නැහැ. එකක් දෙකක් තමයි තියෙන්නේ. මේ මම ස්ටේටස් දාන්නම් මේ මම ඒකේ ස්ක්‍රීන් රෙකෝඩ් දාගත්ත කොටසක් තියෙනවා. මම ඒකේ ස්ටේටස් දාන්නම් ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලෝ බලලා ඕගොල්ලන්ට හම්බුනොත් එහෙම නිකන් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට ඕගොල්ලන්ට හම්බුනොත් එහෙම මේ කතාවේ මොන හරි කොටස් ටිකක් මට පොඩ්ඩක් දැනුවත් කරන්න. මොකද මේ මට මං ආසයි මේ කතාව බලන්න. මේ මට ඒ කතාව බලන්න හම්බුනේ නැති කතාවක්. එහෙනම් මං ආසයි ඒක බලන්න. ඇත්තටම ටීවී බලන්න වෙලාවක් නැති නිසා මේ ෆෝන් එකෙන් තමයි කොහොම හරි වෙලාවක් හොයාගෙන බලන්න වෙන්නේ. ඒ නිසා නිකන් හරි දැක්කොත් ඕගොල්ලෝ මට පොඩ්ඩක් කියන්න. මොකද මේ මට මේක කියනකොට මතක් වුණේ ඒක. මොකද ඔය අතීතයේ සුද්දන්ට විරුද්ධව ගෙන ගිය සටන් අනම්මනම් තමයි තියෙන්නේ. මහතලා හටන කතාවේ නම. මහතලා හටන. සාධනීය ආකල්ප ජනනය කිරීමයි. නිදහස හෝ ලියන්න එපා. රටක නිදහස රටක නිදහස රටක නිදහස රටක නිදහස දිනා ගැනීමෙහි මුල් පුරුක විය යුත්තේ. රටක නිදහස දිනා ගැනීමෙහි මුල් පුරුක විය යුත්තේ රටක නිදහස දිනා ගැනීමෙහි මුල් පුරුක විය යුත්තේ ළමා සමාජයයි ළමා සමාජයයි ළමා සමාජයයි ළමා සමාජයයි රටක නිදහස දිනා ගැනීමේ යුතුයකම සහ නෑ රටක නිදහස දිනා ගැනීමේ වටිනාකම සහ රටක නිදහස දිනා ගැනීමේ වටිනාකම සහ රටක නිදහස දිනා ගැනීමේ වටිනාකම සහ නිදහස ලබා ගැනීම යුතුයකමක් බව පෙන්වීමට නිදහස දිනා ගැනීම යුතුයකමක් බව පෙන්වීමට නිදහස දිනා ගැනීම යුතුයකමක් බව පෙන්වීමට නිදහස දිනා ගැනීම යුතුයකමක් බව පෙන්වීමට රූපකාර්ථවත් භාෂාවක් භාවිත කරමින් රූපකාර්ථවත් භාෂාවක් භාවිත කරමින් රූපකාර්ථවත් භාෂාවක් භාවිත කරමින් රූපකාර්ථවත් භාෂාවක් භාවිත කරමින් පද්‍ය රචනා කිරීමට පද්‍ය රචනා කිරීමට පද්‍ය රචනා කිරීමට පද්‍ය රචනා කිරීමට පද්‍යය රචනා කිරීමට එස් මහින්ද හිමි සමත් වී ඇත. පද්‍ය රචනා කිරීමට එස් මහින්ද හිමි සමත් වී ඇත. පද්‍ය රචනා කිරීමට එස් මහින්ද හිමි සමත් වී ඇත. එස් මහින්ද හිමි සමත් වී ඇත. ඒ බව පහත පද්‍ය පාඨවලින් පහත පද්‍ය පාඨවලින් එක වචනයක් පාඨවලින් එක වචනයක් ඒ බව පහත පද්‍ය පාඨවලින් සුනිෂ්පන්න වේ. සුනිෂ්පන්න වේ මම එක දාන්නම් බොඩ්ඩකින් ඉන්න. සුනිෂ්පන්න සුනිෂ්පන්න වේ.
මහතලා හටනේ තියෙන්නේ මාතලේ කැරල්ලගෙන. ඔව් මාතලේ කැරල්ලගෙන තමයි තියෙන්නේ. අහලා දින ප්‍රශ්නයක්. සුරිෂ් පන්නවි. ඔය මුඩුබිම් පනත ගැන 840 අංක 12 දරන පනත ගැන එහෙම තියෙනවා. නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුතනුඹ වේ මේක පෙරලිකොමා දාලා ලියන්න ඕනි. පෙරලිකොමා දාලා ලියලා සහ ඔන්න පේලියක් කරලා සහ කියලා දැම්මා. ආයි පේලියක් ඇරියා. එහෙම වෙන් කරලා ලියනකොට හොඳට පේනවා. මොකද අපි සම්පූර්ණ කවියක් උඩ ලියලානේ මෙතෙන්ට එන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. සහ කියලා ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම් ඉටු කළ යුතුවේ යන්නෙන් පෙනීයයි. යන්නෙන් පෙනීයයි. යන්නෙන් පෙනීයයි. යන්නෙන් පෙනීයයි. යන්නෙන් පෙනීයයි. හරිනේ. යන්නෙන් පෙනීයයි. right. දැන් අපි උදාහරණ දෙකක් ලියලා ඉවරයි. මොකද්ද පළවෙනි එකට අපි කිව්වේ මොකද්ද? අර මොනිසිරිපාස විමින්නේ රට, ජාතිය, ආගම, දීපය, දේශය මේ ගැන අපි ආදරය කරන්න ඕනි. රටේ ඉන්න දරුවන්ට මේ ආගමත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියන එක තමයි පළවෙනි උදාහරණ. අපි දෙවෙනි එකෙන් කිව්වේ මොකද්ද? රටක නිදහස කියන එක දිනා ගන්න ඕනි. සහ ඒ නිදහස දිනා ගැනීම වටිනා දෙයක්. ඒ වගේම නිදහස දිනා ගැනීමට කටයුතු කරන එක අපේ යුතුයකමක් කියන එක ළමයින්ට පෙන්වලා තියෙනවා කියන එක. දෙකත් හරි. තුන අපි ලියමු තුන්වෙනි එක. අර ඉස්මහින්ද හාමුදුරුවෝ කිව්ව නේද මම ගිය සතියේ කිව්වත් එක්ක අර මේ ලෝකේ පොහොසත්ම කියලා අයත් නැහැ, දුප්පත්ම කියලා අයත් නැහැ. හරියට ලස්සනම අය කියලාත් නැහැ, කැතම අය කියලාත් නැහැ. මට කැතට පේන කෙනෙක්ව තව කෙනෙකුට ලස්සනට පේන්න පුළුවන්. මට ලස්සනට පේන කෙනෙක්ව තව කෙනෙකුට කැතට පේන්න පුළුවන්. ඒ වගේ එකක් මං කිව්වේ අර අභියෝග තියෙනවා, නැති බැරිකම් අගහිඟකම් තියෙනවා. හැබැයි මේ අභියෝග ටික ඔක්කොම කඩාගෙන ඉස්සරහට ගිහිල්ලා රට ඇතුලේ සමාජ ජීවියෙක් විදිහට පැලවෙන්න ඉස්මහින්ද හාමුදුරුවෝ කවි ලිව්වා. එතකොට ඒ අභියෝග කියන ඒවා ඔක්කොම පැත්තකට දාලා Tamanට තියෙන හැකියාවෙන් සමාජය ඇතුලේ සමාජ ජීවියෙක් විදිහට පුරවැසියෙක් විදිහට මේ රට ඇතුලේ ජීවත් වෙන්න මේ හුරු වෙන්න ඕනි කියන එක ඉස්මහින්ද හාමුදුරුවෝ Tamanගේ ජාතික තොටිල්ල කියන පද්‍ය පන්තියෙන් පෙන්වුවා කියන එක තමයි අපි දැන් ඊළඟට ලියන්න හදන්නේ. ඒ කියන්නේ අපේ අවසාන උදාහරණය. ලියමු මෙන්න මෙහෙම. අභියෝග යනු සකාලික ගැටලුවකි. සකාලික මොකක්ද මේ සකාලික කියන්නේ? සෑම කාලයකම පවතින. අපිට විතරක් නෙවෙයි අභියෝග කියන ඒවා තිබෙන්නේ. අපිට වඩා අභියෝග අපේ අම්මලා තාත්තලා ඕගලන්ගේ අම්මලා තාත්තලා විඳලා තියෙනවා. අපි මේ ඉන්නේ කොරෝනා වලනේ. එහෙම නෙවෙයිනේ. 71 කැරල්ලක් තිබිලා තියෙනවා. 83 කළු ජූලුවක් තිබිලා තියෙනවා. 88 89 භීෂණය තිබිලා තියෙනවා. අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා. කොච්චර ප්‍රශ්න තිබිලා තියෙනවා. හරි. එතකොට අභියෝග කියන ඒවා සකාලික ගැටලුවක්. හැම කාලයකටම තියෙනවා. ඕගොල්ලෝ කවදාරි කසාද බැන්දහම අපි කවදාරි කසාද බැන්දහම අපේ දරුවන්ගේ කාලෙත් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා. වෙන්න පුළුවන් දේවල් නේ. ඒ නිසා අභියෝග කියන්නේ සකාලික ගැටලුව. අචින්ත හරි වගේ විස්තරේ මම දැක්කා. thank you. සකාලික ගැටලුවකි. එය සියලු දෙනාට පොදු තත්වයකි. 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 පොදු තත්වයකි.
ජයොද්‍ය ඔයා මම දන්නවා පරක් වෙලා ජොයින් උනේ කියලා. හරි මට පන්ති ඉවර කරලා මැසේජ් එකක් දාන්න ජයොද්‍ය මම ඒක විසඳලා දෙන්නම් ඔයාලට. එය සියලු දෙනාට පොදු තත්ත්වයකි. එම අගහිඟකම් දැන් මේක හරියට ලියන්න ඕනේ. හොඳ මේ බලන්න. එම අගහිඟකම් දෙවනි ගයන්න සංඥකයි. එම අගහිඟකම් ඒක හරි කැතර නේද මම ලිව්වේ. එම දැන් කියලා තියෙන ලස්සනට ලියන්නේ. එම අගහිඟකම් ඊළඟට තිත් කොමාවක්. එම අගහිඟකම් බාධක ආයෙත් තිත් කොමාවක් අගහිඟකම් තිත් කොමාවක් බාධක තිත් කොමාවක් අභියෝග අගහිඟකම් බාධක අභියෝග සියල්ල මැඩගෙන නොසැලී ඉදිරියටම යාම යහපත් පෞරුෂයක මෙන්න මේ පෞරුෂය කියන වචනේ හරියට ලියන්න ඕනි. පෞරුෂය නෙවෙයි පෞරුෂය ඉදිරියට යාම යහපත් පෞරුෂයක අක්ෂර වින්‍යාසයේ නිවැරදි වේදී ඇති පද පෙළිය තෝරන්න කියන ප්‍රශ්න වලට මේ වගේ ඒවා දාන්න පුළුවන් මම ඉස්සරහට හින්ද කල්පනාවෙන් ඉන්න. යහපත් පෞරුෂයක ස්වලක්ෂණයක් ඒකටම අයිති කියන එක යහපත් පෞරුෂයකටම අයිති කියන එක ස්වලක්ෂණයක් බව එස් මහින්ද හිමියෝ ගෞරවයක් දුන්න එස් මහින්ද හිමියෝ දක්වති එස් මහින්ද හිමියෝ දක්වති එස් මහින්ද හිමියෝ දක්වති තමා සතු දුර්වලතාවන් අමතක කොට තමා සතු දුර්වලතාවන් මම පොඩි දෙයක් කියන්න මේ බලන්න දුර්වලතාවයන් කියලා වචනයක් නැහැ. හරි දුර්වලතාවයන් කියලා වචනයක් නැහැ. නිශ්ශබ්දතාවය කියලා වචනයක් නැහැ. දැන් ඒවා වැරදි. ඇයි දන්නවද? මේ බලන්න දුර්වලතාවයන් කියලා එකක් නැති වෙන්නේ හේතුව දුර්වලතා ධන තමයි දුර්වලතාව වෙන්නේ. දුර්වලතා ධන අන් තමයි දුර්වලතා ධන අන් තමයි දුර්වලතාවන් වෙන්නේ. දුර්වලතාවයන් කියලා එකක් නැහැ. ඒක විකෘතියක්. දුර්වලතාවයන් කියලා එකක් නැහැ. ඒක විකෘතියක්. දුර්වලතාවන් තමයි නිවැරදිම විවහාරය වෙන්න ඕනේ. උදාහරණයක් එහෙම නැත්නම් ඒකේ සිද්ධාන්තමය පැත්ත මම තව ටිකක් විවරණය කරොත් එහෙම ඕගලන්ට සිංහල භාෂාවේ අගට තාව කියලා එනවා නම් එතනින් එහාට ආයි අයන්නක් එන්න විදිහක් නැහැ. නිශ්ශබ්දතාවය නෙවෙයි නිශ්ශබ්දතාව. දක්ෂතාවය නෙවෙයි දක්ෂතාව. දුර්වලතාවය නෙවෙයි දුර්වලතාව. කවුරුර කෙනෙක් කියනවා නම් එහෙම නෑ නේ. එහෙම නෙවෙයි. දුර්වලතාවයම තමයි නිශ්ශබ්දතාවයම තමයි කියලා
සරල උත්තරයක් දෙන්න පුළුවන්. මොකද සරල උත්තරේ? නව කතාවයද නව කතාවද? නව කතාවනේ. මහජනතාවයද මහජනතාවද? මහජනතාව. හරිම සරල උත්තරේ ඒක තමයි. අගට තාව එනවා නම් එතනින් එහාට යයන්නක්කා කියන එක විකෘතියක්. ඒ වගේ විකෘති වචන සිංහල භාෂාවේ තියෙනවා. තව හොඳ උදාහරණයක් කියන්නම්. සිංහල සර්ලත් මේක දානවා දන්නේ නැතුව. නිබන්ධන. නිබන්ධන කියලා වචනයක් නැහැ. නිබන්ධන නෙවෙයි. නිබන්ධ. මම කවදාත් පාවිච්චි කරලා දැකලා තියෙනවද නිබන්ධන කියලා? නැහැ. නිබන්ධ තමයි නිවැරදි වචනේ. ඒක වැරදි කියලා මම නෙවෙයි කියන්නේ. ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු මහාචාර්යවරු බෝල KDC ගුණසේකර ඊට පස්සේ ආගලකඩ සිරිසුමන හාමුදුරුවෝ සඳගෝමි කෝපර හේවස ඊට පස්සේ තව කවුද මහාචාර්ය මේ JB දිසානායක සර් හරි එතකොට ගිනි කටුවේ විප්ලව හාමුදුරුවෝ ගොඩක් කට්ටිය කියලා තියෙනවා රත්න කොඩිකාර සර් ගොඩක් කට්ටිය කියලා දිනවා නිබන්ධන කියලා වචනයක් නෑ පුතා නිබන්ධ තමයි නිවැරදි වචනේ නිබන්ධ ධන අන් නිබන්ධයන් ඔබට ලබා ගැනීමට නොහැකි වූ නිබන්ධයන් ආයතනයේ වෙත ගොස් ලබා ගන්න නිබන්ධනයන් කියලා වචනයක් නැහැ. හරි. ඒක මතක තියාගන්න. මේ වගේ වචන තව තියෙනවා භාවිතා. භාවිතා කියලා එකක් නැහැ භාවිත. භාවිත. හැක. හැක කියලා එකක් නැහැ සිංහල භාෂාවේ. හැකිය. පේනවනේ කොච්චර විකෘති වචන තියෙනවද අපි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම තියෙනවා. හරිනේ. right. මං කිව්වේ මොකද්ද? මට පොඩ්ඩක් කියන්න. මොකද්ද මං කිව්වේ කියලා? අමතර දැනුමක් දෙන්න කියලා කියපු වාක්‍යය මතක වෙනවා. මොකද්ද මං කිව්වේ? ටික් ගාලා දාන්න බෑ chat එකට. තමා සතු දුර්වලතාවන් හඳුනාගෙන අමතක කොටද තමා සතු දුර්වලතාවන් අමතක කොට තමා සතු දුර්වලතාවන් අමතක කොට ඉදිරියටම යාම පෞරුෂධාරී දැන් පුළුවන් තරම් මේ වචනේ ගාවන්න ඕනේ අපි උපුටනවල ඇයි එතකොටනේ ලකුණු හම්බෙන්නේ පෞරුෂධාරී හැබැයි ඉතින් ගැලපෙන්නේ නැතිව ලියලා යන පෞරුෂධාරී කියවට වැඩක් නැහැ හොඳේ පෞරුෂධාරී ළමා ප්‍රජාවක යුතුයකම බව පෞරුෂධාරී ළමා ප්‍රජාවක යුතුයකම බව එස් මහින්ද හිමියෝ පවසති 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 හරි දැන් මොන අපි උදාහරණ තුන ලියලා ඉවරයි දැන් තියෙන අවසාන ඡේදය ලියන්න අපි ලියමු අපි කෙටි අවසානයක් දාමු ළමා මනසට ගැළපෙන කාව්‍ය ආකෘති භාවිත කරමින් ළමා මනසට ගැළපෙන කාව්‍ය ආකෘතියක් භාවිත කරමින් ළමා මනසට ගැළපෙන කාව්‍ය ආකෘතියක් භාවිත කරමින් ළමා මනසට ගැළපෙන කාව්‍ය ආකෘතියක් භාවිත කරමින් කාව්‍ය ආකෘතියක් භාවිත කරමින් පෞරුෂධාරී දරුවන් බිහි කිරීමට පෞරුෂධාරී දරුවන් බිහි කිරීමට පෞරුෂධාරී දරුවන් බිහි කිරීමට පෞරුෂධාරී දරුවන් බිහි කිරීමට එස් මහින්ද හිමි
සමත් වී ඇති බව එස් මහින්ද හිමි සමත් වී ඇති බව එස් මහින්ද හිමි සමත් වී ඇති බව එස් මහින්ද හිමි සමත් වී ඇති බව ඉහත නිදර්ශන වලින් ගම්‍ය වේ. 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 හරිනේ. right. එහෙනම් ඔන්න ඒකත් ඉවරයි. විනාඩියක් කතා කරා යවුවා ඔයගොල්ලන්ව. අගෝස්තු මාසයට අදාළ නිබන්ධයේ වැඩ කටයුතු 11 ශ්‍රේණියට අද රාත්‍රී 8:30ට ඒගොල්ලන්ගේ සිද්ධාන්ත පන්තිය පැවැත්වෙනවා. දැන් පන්තියෙන් ලීව් වෙලා කෑම එහෙම කාලා හරියට 8:00ට ඇවිල්ලා ඉන්න. මොකද අද ඉඳන් අපි අව්වේ පද පාඩම ආරම්භ කරනවා. 10 ශ්‍රේණියේ දරුවන්ගේ අගෝස්තු මාසයට අදාළ නිබන්ධයේ වැඩ කටයුතු හෙට ඒ කියන්නේ බ්‍රහස්පතින්දා 8:30ට අපි ආරම්භ කරනවා. ඒගොල්ලන්ටත් හෙට අව්වේ පද පාඩම ආරම්භ කරනවා. පන්ති දෙකටම තියෙන රස කතාව තමයි ඕගොල්ලොම ඉල්ලපු කතාවක්. මම හිතලා කියන එකක් නෙවෙයි. ඕගොල්ලෝ ඉල්ලන එක පණාමුරේ ඇතා ගැන කියලා දෙන්න කියලා. ඉතින් පන්ති දෙකටම ඒ කතාව කියනවා 11 කට්ටියට අද 10 කට්ටියට හෙට. හරි? right. එහෙනම් 10 ශ්‍රේණි කට්ටියට සුබ රාත්‍රියක්. හැමෝම පරිස්සමින් ඉන්න. හෙට රෑ 8:00ට අපි හම්බෙමු. 11 කට්ටිය දැන් ගිහිල්ලා කෑම කාලා 8:00ට එන්න. හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. ජය වේවා. Hari, good night. Good night, හැමෝටම. Good night. හරි. එන 11 කට්ටිය 8:00ට එන්න. අද 8:00ට 10 කට්ටිය හෙට එන්න. ජය වේවා.